නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, මේ ලෝකේ සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍රයි කියලයි අපි සරණ ගියපු අපගේ ශාස්තෘ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ඒ දහම් පදය ගැන සිතේ ශ්‍රද්ධාව තියෙන පින්වතුන්ලා නොයෙක් කාරණා මුල් කරගෙන තමන්ගේ ජීවිතයට ඒ අග්‍ර වූ ධර්ම දානය සිද්ධ කරගන්නවා නොයෙක් පුණ්‍ය ප්‍රාර්ථනාවන් ඇතිව. ඉතින් අද දවසේ ධර්ම දානය සිද්ධ කරන්නේ අද දිනට උපන්දිනය සමරන පින්වත් එම්.එම්. ගුණවතී කොළඹගේ මෑණියන්ට සහ අද දවසේම නවවන උපන්දිනය සමරන පින්වත් මෙතුල් කොළඹගේ පුතණුවන්ට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරමින් ඒ පින්වතුන්ලා විසින් ධර්ම දානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නේ. ඒ අමා නිවන් දුටු රහත් තෙරණිවරු මේ දේශනා මාලාවේදී අපි ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ නිවනින් සැනසිච්චි උතුම් රහත් තෙරණිවරු ගැනයි ඉගෙන ගන්නේ. නිවන් සුවය පසක් කරපු කාන්තාවෝ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුණී සංඝයා අතරේ අගතනතුරු ලැබූ භික්ෂුණියක් ගැනයි අද අපි ඉගෙන ගන්නේ. ඒත දග්ගම් භික්කවේ මම සාවිකානම් භික්ඛුනීනං දිබ්බ චක්කුකානං යදිදන් සකුලා. මහණෙනි, මේ බුදුසසුනේ භික්ෂුණී සංඝයා අතරේ දිවස්ලාභී භික්ෂුණීන්ට අග්‍රවන්නේ මේ සකුලා භික්ෂුණියයි. අද ඉගෙන ගන්නේ අපි ඒ දිවස්ලාභී භික්ෂුණීන්ට අග්‍ර වූ සකුලා තෙරණියගේ චරිතාපදානයේ ඒ උත්තමාවියගේ ගාථා. මීට කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකයට පහළ වුණා පදුමුත්තර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දහම් දේශනා සමයේ මෑ ඉපදලා සිටියා රජකුලයේ නන්දා කියන බිසවක් වෙනා. මේ නන්දා බිසවුතුමෝ ඒ කාලේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර ශ්‍රවණය කරපු කෙනෙක්. ඇය බණපද අහන්ට යද්දී දවසක් ඇයට දැකගන්ට ලැබුණා එකල පදුමුත්තර බුද්ධ ශාසනයේ දිවස් ඇති භික්ෂුණීන්ට අගපත් වෙච්චි භික්ෂුණිය. ඒ භික්ෂුණිය ගැන කරුණු කාරණා අහනකොට ඇයට හරි සතුටු හිතුණා. ඇයටත් හිතුවිල්ලක් උපදිනවා, අනේ මටත් අනාගතයේ බුද්ධ ශාසනයක භික්ෂුණී සංඝයා අතරේ පැවිදි වෙලා දිවස්ලාභී භික්ෂුණීන්ට අග්‍ර වෙලා අමා නිවන් සුව දැක ගන්නට ඇතිනම් එහෙම හිතක් උපන්නා. ඒ හිතවිල්ල මුල් කරගෙන මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ කෙරෙහි පහන් සිතින් භාග්‍යතුන් වහන්සේ උදෙසා මහා සංගරුවන උදෙසා
නිතර දම්පෙන් පූජා කර කර පින් රැස් කර ගත්තා. පින රැස් කර ගැනීම කියන එක, ජීවිතයට පින් කරගන්නවා කියන එක ජීවිතේ සැපවත් වෙන පැත්තට යොමු වීමක්. බුදුරජාණන් වහන්සේ තමයි සංස්කාර ධර්ම ගැන මේ ලෝකයට හෙළිදරව්ව කළේ. ඒ සංස්කාර ධර්ම ගැන කරන හෙළිදරව්වේදී බුදුරජාණන් වහන්සේ සංස්කාර 3 ආකාරයකට විග්‍රහ කළා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ සිත කය වචනින් පින් රැස් කිරීම. සිත කය වචනින් පින් රැස් කරනකොට සකස් වෙන්නේ පුඤ්ඤාභි සංඛාර. ඒ පුඤ්ඤාභි සංඛාර සැපය පැත්තට යොමු වෙනවා. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ සිත කය වචනින් පව් රැස් කර ගැනීම. සිත කය වචනින් පව් සිද්ධ කිරීම. පව් සිද්ධ කරද්දී ඒ අපුඤ්ඤාභි සංඛාර දුක පැත්තට යොමු වෙනවා. ආනිඤ්ඤාභි සංඛාරය කියලා කියන්නේ යම් සත්පුරුෂයෙක් හිත දියුණු කරපු උත්තමයෙක් මුණ ගැහිලා ඒ උත්තමයාගේ සමීපයේ බණපද අහලා චිත්ත දියුණුව පැත්තට යොමු වීම. ධ්‍යාන භාවනා පැත්තට යොමු වීම. ඒ ධ්‍යාන භාවනා පැත්තට යොමු වෙන කෙනාට ජීවිතේ රැස් වෙන්නේ ආනිඤ්ඤාභි සංඛාර. එතකොට ඔය තමයි සංස්කාර. සාංශාරික ගමනක යනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර මේවත් එක්ක තමයි සම්පූර්ණ ගමන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනේ, යමෙක් මේ සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය දකිනවා නම්. මොකද්ද සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් කෙනෙක් දකිනවා නම් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා දියුණු කරන ලද ප්‍රඥාවෙන්. ආන් ඒක තමයි සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. යම් කෙනෙක් දකිනවා නම් සියලු සංස්කාරයෝ දුකය කියලා. ඒක තමයි සංස්කාරයන්ගේ ඇත්ත දැකීම. යමෙක් දකිනවා නම් සියලු සංස්කාරයෝ අනාත්මයි කියලා, තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා, ඒක තමයි සංස්කාරයන්ගේ සත්‍ය ස්වභාවය දැක ගැනීම. මේ සංස්කාරවල තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය. ඊළඟට සංස්කාරයන්ගේ ස්වභාවය. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර මේ හැමදේම හෙළිදරව් කළේ විස්මිත සම්බුදු නුවණින්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ නුවණින් කරපු සංස්කාර ගැන හෙළිදරව්ව හරි ලස්සනට තේරෙනවා මේ අරහත් උත්තමාවියන්ගේ, රහතන් වහන්සේලාගේ චරිතාපදාන දෙස හැරී බලද්දී. මොකද ඒ ජීවිත නිර්මාණය වෙලා තියෙන්නේ පුඤ්ඤාභි සංස්කාර වලින්, ආනිඤ්ඤාභි සංස්කාර වලින්. ඒ වගින් තමයි ජීවිතේ රැකි මේ සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වීම නම් වූ නිවන තෙක් ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න එතුමිය ඒ ජීවිතේ මීට කල්ප ලක්ෂයකට පෙර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන්ට දන් දීදී බණ අස නොයෙක් ආකාරයෙන් පින් කුසල් රැස් කරගත්තනේ. එසේ පින් රැස් කරගත්තු ඈ සුගතිය උපන්නා. එතකොට සුගතිය වෙත ඇයව අරගෙන යන්නේ. ඇය මරණයට පත් වෙනකොට ඒ මැරෙන ජීවිතින් ඇයව තව ගොඩාක් ඉහළට ඔසවා තබන්නේ කුමක් විසින්ද? ජීවිතේ රැස් කරපු පුඤ්ඤාභි සංඛාර විසින්. එහෙම නැතුව තමන්ගේ කැමැත්තට යන්න බෑ. මං මැරිලා සුගතිය යනවා කියලා එහෙම යන්න බෑ. පුඤ්ඤාභි සංඛාර රැස් කරලා තිබුණොත් ආන්න ගතිය සකස් වෙනවා සැපේ පැත්තට. ගතිය සකස් වෙනවා සැපේ පැත්තට. ඇය සුගතිය උපන්නා. සුගතිය ඉපදලා ඒ දෙව්ලොවදීත් බොහෝ පින් පුරා ගත්තා. ඉතින් එහෙම සාංශාරික ගමනේ කල්ප ලක්ෂයක් පුරාවට නොයෙක් ආකාරයෙන් පැමිණෙද්දී
මේ චරිතාපදානයේ තව එක විශේෂ තැනක්. මේ මහා භද්‍ර කල්පී කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා මහා සෑයක් ඉදි වුණා. ඒ සෑයට ඒ කාලේ කියලා තියෙනවා ස්වර්ණ මහා සෑය කියලා. රන් පැහැයින් දිලි දිලී තිබ්බ සෑයක්. ඔය සෑරජාණන් වහන්සේ වන්දනා කරගන්නට ගියපු වෙලාවක ඇයට හිතක් උපන්නා මේ සෑරජාණන් වහන්සේට මං පහනක් පූජා කරන්න ඕන. එතකොට ඒ ජීවිතේ ඇයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය දැකලා ඒ සෑයට පහනක් පූජා කරන්නට වාසනාව ලැබුණා. එකම එක වතාවක් ජීවිතේ පහනක් පූජා කරගන්නට ලැබුණු වෙලාවේ ඇයි පහන් පූජාව උප්පරිම පැහැදීමෙන් කළා. භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන මේ පහන් පූජාව ඇය උපරිම ප්‍රසාදයෙන් කළා. දැන් පින්වතුනි එහෙම ජීවිතේ එක වතාවක් විතරක් ඒ වගේ පින්කමක් කරගන්න අවස්ථාව යෙදෙන්න බැරිද? ඕනේ තරම්. දැන් අපි උනත් දඹදිව වන්දනාවේ ගිහිල්ලා ඒ දඹදිව සතර ස්ථාන අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝසත් උපත සිද්ධ වෙච්ච තැන. ඊළඟට ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු බුද්ධගයා පිම්බීම, දහම් දෙසූ බරණැස පිම්බීම, පිරිනොම් පාවදාර කුසිනාරාවේ උපවර්තන පිම්බීම. දැන් අපි මේවා දකින්න යනවා. බොහෝ දිනකට ගත්තොත් එහෙම මේ දඹදිව වන්දනාව එකක් වගේ දෙයක් ජීවිතේ එකම එක වතාවක් වගේ යෙදෙන්නේ. බොහෝ දිනකට ජීවිතේ එක වතාවක් වගේ තමයි මේ ස්ථාන පහන් සිතින් දැක බලා වැඳ ගන්න ලැබෙන්නේ. ඉතින් ලැබෙන මේ එකම එක අවස්ථාවේ මට මේක එක අවස්ථාවක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලැබෙන කියලා කෙනෙක් පින් කරගන්නේ නැද්ද? ඉතින් ඒ වගේ වෙන්නේ නැති මේටත් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳවපු සෑය. ඉතින් කරගන්න ලැබිච්ච පහන් පූජාව උපරිමෙන්ම කරගත්තා. බලන්න ඉතින් මේ පහන් පූජාවේ ආනිසංසය. දැන් අපිත් භාග්‍යතුන් වහන්සේ උදෙසා පහන් ආලෝක පූජා කරනවානේ. ඒ පහන් ආලෝක පූජා කරනකොට බුදු කෙනෙකුට පහනක් පුදද්දී ඒකෙන් මෙච්චර යහපතක් වෙනවා කියන කාරණේ සමහරවිට අපි දන්නේ. බලන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා පහනක් පිදීමෙන් ඈ ලැබූ සැප විපාක ඇයට එදා පටන් උපදින හැම ජීවිතයකම සොඳුරු ආලෝකයක් ලැබෙන්නේය. ඇගේ ශරීරයෙන් දෙව්ලොව ඉපදිලා එද්දි හරිම සුන්දර ආලෝකයක් විහිදෙනවා. මනුස්ස ලෝකේ ආවත් ඇගේ චවි වර්ණය, ඇගේ හමේ පාට හරිම සොඳුරුයි. සොඳුරු ආලෝකයක්, සොඳුරු එළියක් ඇයට හැම කල්හි ලැබුණා. අභ්‍යන්තර හෝ බාහිර හෝ අඳුරක් ඈ කරා නොෙන්නේය. අභ්‍යන්තර අඳුර කියලා කියන්නේ මිසදිටුවල හිරවීම. බාහිර අඳුර කියලා කියන්නේ අසත්පුරුෂයාට හසුවීම. ඈ කරා අභ්‍යන්තර අඳුර එන්නේත් නෑ, බාහිර අඳුර එන්නේත් නෑ. පහනක් පිදීමේ විපාක, පහන් පූජාවේ විපාක. පහනක් පිදීම හේතු කරගෙන අසත්පුරුෂයෝන්ගේ ඇසුරට ගිහිල්ලා වල්මත් වෙන්නේ. අසත්පුරුෂයෝ ඔළුවලට දානවානේ අසත්පුරුෂ අදහස්. එව්වා හිතට කාවදින්නේ. බලන්න වාසනාව. ඒ නිසා මේ පින් පුරා ගන්න ලැබිච්ච ජීවිතේ පින රැස් කරගන්න ඕන. මට නම් මේ සංසාර ගමනේ අඳුරක් එපා. මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන පහන් ආලෝකයේ පිණින් මට මේ සාංසාරික ගමනේ අඳුරක් නම් එපා. මට අභ්‍යන්තරවත් බාහිරවත් ආලෝකයම ලැබේවා. මට අභ්‍යන්තරවත් බාහිරවත් සැනසෙල්ලම ලැබේවා කියලා හිතලා පහන පුදන්න. බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන පහන් ආලෝකේ
බලන්න ඒ පිනින් ලැබූ ආනිසංස. ඇයට යමක් දැකීමට උවමනා වූ කල්හි ඊට කිසිදු බාධාවක් නොවන්නේය. ඒක මේ අටුවා පොත් වහන්සේගේ විස්තර වෙනවා. ඇයට යමක් දකින්න ඕන කියලා හිතුනොත් ඒ දිසාවට හැරී බලද්දී ඒ දිසාවේ ඇයට දකින්න ඕන දේ පේන්නේ නැහැ කියලා කිසි බාධාවක් වෙන්නේ නැහැ කියනවා. ඇය ඒ දිහාව හැරී බලනකොට දකින්න ඕන දේ පේනවා. මේ මොකේ විපාකෙද? පහන් පූජාවේ විපාකේ. මේ පහන පිදී මෙහෙම නැත්නම් ආලෝක පූජාව ගැන දේශනාවේ සඳහන් වෙන්නේ ආලෝකදෝ චක්කුදෝ හෝති. ආලෝකේ දෙනවා කියලා කියන්නේ ඇස් දීමයි කියලා. ඉතින් ඒ නිසා ආලෝක පූජාව කියලා ගත්තම පහන් පූජාව ඊළඟට දැන් භාග්‍යතුන් වහන්සේ උදෙසා මන්දිර හැදෙනකොට මාලිගා හැදෙනකොට ඒ වාගේ ආලෝකකරණය ඒකත් ආලෝක පූජාව. මහා සංඝරත්නයේ කුටි සෙනසුන් එළිය කරන්න යම් කෙනෙක් විදුලි ආලෝක පූජා කරනවා නම් ඒකත් ආලෝක පූජාව. ඊළඟට සෑරජානන් වහන්සේලාගේ මේ ගර්භය සෑරජානන් වහන්සේලා එළිය කරන්න සෑරජානන් වහන්සේලාට ආලෝක පූජා කරනවා නම් ඒකත් ආලෝක පූජාව. ඉතින් මෙහෙම ආලෝක පූජා කරගන්න අවකාශ තියෙනවා. කොටින්ම මංමාවත්වල අපි හිතමු මිනිස්සුන්ට මේ අඳුරේ යනකොට අනතුරක් වෙන්න පුළුවන් තැන් තියෙනවා. අපිට පුළුවන් මේ රාත්‍රී කාලේ ඒ අඳුර දුරු කරන්නට එතෙන්ට යම් ආලෝකයක් දල්වන්න. ආලෝක පූජාව. මේ ආලෝක පූජාව කියලා කියන්නේ පින්වතුනි ඒ විදිහට කරොත් එහෙම දිවාරය පින් වැඩෙන එකක්. ඉතින් අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා පහනක් පූජා කරනවා කියන එක අපේ ජීවිතේට විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. බලන්න එහෙම පහනක් පිදූ කෙනෙකුගේ ජීවිතයට සැලසිච්චි ආශිර්වාදේ. මනවින් පහන් වූ අක්ෂි යුගලක් ලැබෙන්නේය. ඇයට උපදින ජීවිතේ දැකීමට බාධා නැති ඇස් ලැබුණා. අපිට ඇතැම් වෙලාවට මුණ ගැහිලා තියෙනවා පින්වතුනි අවුරුදු 60 70 75 වෙච්චි වයසක ආච්චියම්මලා සීයලා කණ්ණාඩි නැතුව පොත් කියවනවා. ඒ අයට ඒ තරම් හොඳට එච්චර වයසට ගිහිල්ලා තැස් පේනවා. නමුත් සමහරු නැද්ද පුංචි වයසේ ඉඳලාම මේ කණ්ණාඩි දාගෙන හරීම අමාරුවෙන් මේ ඇස් වලින් රූපයක් බලා ගන්න වෙන අය. එහෙම තියෙනවා. මේ රැස් කරගත්ත පින්වල වෙනසනේ. ඉතින් ඇයට හැම කල්හි ලැබුණා කියනවා පහන් වූ අක්ෂි යුගලක්. ඒ ඊටමත් හොඳින් පේනවා කියනවා. ඉතින් ඒ විදිහට තමයි පහන් පූජාවේ විපාක. ඔහොම පින් රැස් කරගෙන පැමිණි අය බුද්ධ කාලේ මහා ධනෙ ඇති රාජ සුපූජිත කුලයක උපන්නා. තරුණ වයසට එළෙමෙද්දී විවාහ ජීවිතයට පත් වුණා. විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් බවට පත් වුණා. ඔය අතරේ තමයි දවසක් ඇයට භික්ෂුවක් හමු වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ ලැබුණේ. ඒ ධර්ම ශ්‍රවණයෙන් හිත පැහැදිලා උපාසිකා භාවයට පත් වුණා. පස්සේ කාලෙක ග්‍රහ ජීවිතය අත්හැරලා බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා නොබෝ කලකින්ම රහත් තෙරණියක් බවට පත් වුණා. සකුලා අරහත් උත්තමාවිය. ඒ සකුලා අරහත් උත්තමාවියගේ ගාථා තමයි මේ. අගාරස්මින් වසන්තිහං ධම්මං සුත්වාන භික්ඛුනෝ අද්දසං විරජං ධම්මං නිබ්බානං පදමච්චුතං. මං ගෙදර ඉන්න දවස්වල භික්ෂූන් වහන්සේ නමකගෙන් සද්ධර්මය අසා දැනගන්නට ලැබුණා. ඒ ධර්මය අහලා තමයි මං මේ නිකලෙස් වූ අමරණීය වූ නිවන දැකගත්තේ. ඒකින් අදහස් කළේ ඒ භික්ෂූන් වහන්සේගෙන් එදා උතුම් බණපද අහද්දී තමයි මේ ලෝකේ නිවනක් තියෙනවා කියන කාරණේ ඇයට දැනගන්නට ලැබුණේ. ඉතින් ඒ පස්සේ කාලේ ඒ ධර්මයේ කෙරෙහි පහන් සිතින් පැවිදි වුණා.
ඉතින් මං පුතාවත් අත්හැරියා. මගේ දූවත් අත්හැරියා. දේපල වස්තුවත් අත්හැරියා. හිස මුඩු කරගෙන මං බුද්ධ ශාසනය මහණ වුණා. ඉස්සෙල්ලාම මං නිවන් මඟ පුරුදු කළේ සික්ඛමානාවක් වශයෙන් ඉන්න කොටයි. මේ සික්ඛමානාව කියලා කියන්නේ පින්වතුනි උපසම්පදාව පිණිස පුහුණු වෙන භික්ෂුණිය. උපසම්පදාව පිණිස හික්මෙමින් සිටින භික්ෂුණියට කියනවා සික්ඛමානා. මං නිවන් මඟ මේ පුරුදු කළේ සික්ඛමානාවක් වශයෙන් ඉන්න කොටයි. ඊට පස්සේ රාග ద్వේෂ දෙකත් එක්ක තියෙන කෙලෙසුත් මං නැති කරගත්තා. එතකොට සික්ඛමානාවක් කාලේ ඇය අනාගාමී ඵලය සාක්ෂාත් කළා. සික්ඛමානාවක් කාලේ රාග ద్వේෂත් එක්ක තියෙන අනිකුත් කෙලෙස් නැති කළා කියන එකේ අදහස ඇය අනාගාමී වුණා. අනාගාමී වෙන කෙනාට සංයෝජන ධර්ම 5ක් කැඩී යනවනේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමරාගය සහ පටිඝය. ඒ අනාගාමී වුණා. ඊට පස්සේ මං උපසම්පදාලාභී භික්ෂුණියක් වුණා. පෙරගත කළ ජීවිත මං දැනගත්තා. නිර්මල සිත් ඇති සත්පුරුෂයන් විසින් ලැබගත් දිවස් නුවණත් මං ලබා ගත්තා. සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිතේ පහසින් ආසවේ සබ්බේ සීති භූතාම්හි නිබුතාති. හේතුන් නිසා හටගත් මේ සිඳී බිඳී යන සංස්කාර අනාත්ම වශයෙන් දැකගත්තා. අනාත්ම වශයෙන් දැකගත්තා කියලා කියන්නේ තමුන්නේ වසඟේ පවත්තන්ට බැරි දෙයක් විදිහට දැකගත්තා. අනාත්ම කියලා කියන්නේ පින්වතුනි තමාගේ වසඟේ පැවැත්විය නොහැකි ස්වභාවය. මේ අනාත්ම මේ ස්වභාවය කියන එක සංස්කාරයන් තුළ තියෙන අනාත්ම ස්වභාවය ගැන ලෝකයට විවර කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ විවරණය මේ සත්‍ය විවරණය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් හැඳින්වුවේ සිංහයෙකුගේ මහා සිංහ ගර්ජනාව වගේ. බුදුරජාණන් වහන්සේ ඒක වදාලා සීහෝ භික්කවේ මිග රාජා මහණෙනි කැලයේ සතුන්ට රජු වූ සිංහයා සායන්හ සමයන් ආසයා නික්කමති. හවස් කාලේ තමන්ගේ ගුහා ద్వාරයෙන් එළියට එනවා. ආසයා නික්කමිත්වා විජම්බති. ගුහාවෙන් එළියට ඇවිල්ලා තමන්ගේ කයේ කෙසරු සලනවා. කායං විජම්බිත්වා කයේ කේසර සලලා චතුද්දිසං අනුවිලෝකේති. හොඳට මේ ගුහා දොරටුව ඉස්සරහට වෙලා සිව් දිසාව බලනවා. චතුද්දිසං අනුවිලෝකෙත්වා තික්කත්තුං සිංහනාදං නදති. තුන් වතාවක් සිංහයා සිංහ ගර්ජනාව කරනවා සිංහනාදේ. ඒ සිංහනාදේ කරනකොට ඒ කැලේ යම්තාක් ඉන්නවද සිංහයෝ නොවන සත්තු. ඒ සත්තු සියලු දෙනා සලිත වෙලා යනවා සිංහයාගේ ගර්ජනාවට. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි පක්ෂියෝ ඉහළ අහසට ඉගෙනෙනවා පුළුවන් තරම් උඩට. මාළුව වගේ වතුර ඇසුරු කරගෙන ඉන්න සත්තු වතුරේ ඇතුළට කිමිදෙනවා. ගුල් ඇසුරු කරගෙන ඉන්න සත්තු ගුල් අස්සට ගිහිල්ලා හැංගෙනවා. ගස්වල රැකවරණයේ සොයන සත්තු ගස් උඩට නැගෙනවා. හැඟවෙන සත්තු ඉක්මනට ආරක්ෂිත ස්ථානවල තමන් මේ ආවරණය වෙලා හැංගෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි සිංහයාගේ ගර්ජනාව ඇහෙනකොට රජමාලිගාවල හොඳට දමනය වෙච්චි හස්තියෝ පවා ඒ හස්තියෝ පවා බිහිතියට පත් වෙලා දන්වැල් සිඳ බිඳලාගෙන පැනදුවනවා. සිංහයාගේ ගර්ජනාව ඕන් ඔය වගේමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දේශනාව. ඒ සත්‍ය දේශනාව තමයි සබ්බේ සංඛාරානිච්චා මේ හටගත් හැමදේම අනිත්‍යයි කියන
ගර්ජනාව අනිත්‍යයි කියන ධර්මය. මේ හටගත්ත හැමදේම දුකයි කියන ධර්මය. මේ හටගත්ත හැමදේම අනාත්මයි තමන්ගේ වසඟේ පවත්වන්නට බෑ කියන ධර්මය. මේ සත්‍යය. මේ සත්‍යයේ ගර්ජනාව ඇහෙනකොට අසත්‍යයේ පටලවී හිටපු හැමදෙනා සලිත වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීර්ඝායුෂ ඇති බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයෝ පවා මේ හරි කම්පාවට පත් වෙනවා කියනවා. අපි හිතාගෙන හිටියේ නිට්ටයයි කියලා අන්න අනිත්‍යයිලු. අපි හිතාගෙන හිටියේ මේවා සැපයි කියලා අන්න දුකයිලු. අපි හිතාගෙන හිටියේ මේවා අපේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා අන්න මේවා අපේ වසඟේ පවත්වන්න බැරිලු. එහෙම දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම ස්වභාවය ගැන එක අවස්ථාවක දේශනා කළානේ කෙනෙකුට. ඔහුට මේ අනාත්මේ වටහා ගන්න බුදුරජාණන් වහන්සේ කාරණා පැවසුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ප්‍රාදේශීය රජෙකුට උනත් පුළුවන් තමන්ගේ විජිතය තුළ ඉන්න රටවැසියාට තමන් කැමති විදිහට නීති ක්‍රියාත්මක කරන්න. ඒක රජවරුන්ගේ ස්වභාවයක්. දැන් ඉතින් අපි මේ රාජාණ්ඩු ක්‍රමවලින් ඉවත් වෙලානේ. රජෙක් යටතේ ඉන්න රටවැසියෝ විදිහට නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් මේක ඒ කාලේ එකක්. රජෙක් වුණාම ඒ රජුරවන්ට පුළුවන් රජු කැමති විදිහට මේ රටවැසියා කෙරෙහි කටයුතු කරන්න. රජුරෝ කැමති නම් යම් කෙනෙක්ව මේ මරවන්න, රජුරෝ කැමති නම් යම් කෙනෙක්ව නිර්ධන කරවන්න, මේ රජුරෝ කැමති නම් යම් කෙනෙක්ව නිරපන්න, මේ හැම දෙයකටම අයිතියක්, හැකියාවක්, බලයක් රජුරවන්ට තියෙනවා. අපට මේ ලෝකේ හිතාගෙන ඉන්න කිසිම දෙයක්, මේ ලෝකේ අපේ කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් ඒ විදිහට අපේ වශයෙන් පවත්වන්න පුළුවන්ද? අපි අපිම ගැන හිතුවත් අපට අපේ කයවත් අඩු ගානේ අපට ඕන විදිහට පවත්වන්න බෑනේ. ලෙඩක් වැළඳෙනකොට අපිට පුළුවන් ද නවත්ත ගන්න? කය ලෙඩ වෙන්න නම් එපා. ඇස් දුර්වල වෙනකොට අපිට පුළුවන් ද දුර්වල වීම නවත්තන්න? මගේ ඇස් දුර්වල වෙන්න එපා. කය අබල දුබල වෙනකොට අපිට පුළුවන් ද නවත්තන්න? අබල දුබල වෙන්න එපා. කිසිම අවස්ථාවක් නැහැ. මේකට කියනවා පින්වතුනි අනාත්ම. තමන්ගේ වසඟේ පවත්වන්නට නොහැකි බව. මේක තමයි අනාත්ම ස්වභාවය. මේ සංස්කාර ධර්මයන් තුල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය, මේ සත්‍ය ස්වභාවය තමයි හැම කල්හි දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා මෙන්න මේ විදිහට හරීම ලස්සනට වේපුල්ල පබ්බත කියන සූත්‍ර දේශනාවේදී මේ සංස්කාරවල සත්‍ය ස්වභාවය ගැන වදාරද්දී වේපුල්ල පබ්බත සූත්‍රය කියලා කියන්නේ ඒ කාරණේ මනාකොට පහදා ගන්න පුළුවන් ලස්සන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටින්දී භික්ෂූන් නමතලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වදාළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ සාංශාරික ගමන අවසන් නොවෙනා ගමනකි ආරම්භක කෙලවරක් දැක්ක නොහැක්කේය. අවිජ්ජා නීවරණානං සත්තා තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරිතං. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන්ගේ සුගති දුගති වල සැරිසරමින් යන මේ සාංශාරික ස්වභාවය ආරම්භක කෙලවරක් දැක ගන්නට නොහැකි තරම් දීර්ඝ වූවකි. මහණෙනි, මම ඔබට ඉස්සර සිද්ධ වෙච්ච සිද්ධියක් කියන්නම්. ඉස්සර මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීන වංශ කියලා. අතීතය ගැන කෙලවරක් නැතුව දකින්න පුළුවන් ඥානයක් තියෙන බුදුරජාණන් වහන්සේ තමයි මේ වදාරන්නේ. රජගහ නුවර තියෙන මූලික කඳු පර්වත පහ අතරේ ප්‍රධාන කන්දක්
වේපුල්ල පර්වතය කියලා කියන්නේ. මේ වේපුල්ල පර්වතයේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට පෙන්නනවා. ගිජ්ජකූට පර්වතයේ ඉඳලා වේපුල්ල පර්වතයේ පෙන්නලා භික්ෂූන්ට කියනවා මහණෙනි ඔය වේපුල්ල පර්වතයට ඉස්සර කිව්වේ පාචීන වංශ කියලා. ඒ කාලේ මිනිස්යන්ට ඒ මිනිස්යාව හඳුන්වපු නම තිවර මිනිස්සු. ඔය තිවර මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000ක්ව පැවතියා. ඒ තිවර කියන මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණය ගත්තොත් ඒ මිනිස්සුන්ට පරමායුෂ විදිහට කියලා තියෙන්නේ 40000 කියලා. ඒ කිව්වේ ඒ කාලේ මිනිස්සුන්ගේ වයස ගත්තොත් එහෙම දැන් අපි අද කාලේ කතා කරනකොට මියගිය ඥාතීන් ගැන එහෙම අපි නිතර අහනවනේ අවුරුදු 60ක් ආයු වළඳා 65ක් ආයු වළඳා 70ක් ආයු වළඳා 75ක් කියලානේ. එතකොට ඒ කාලේ කියන්න පුළුවන්කම තියෙන්නේ නැති අවුරුදු 30000ක් ආයු වළඳා අවුරුදු 35000ක් ආයු වළඳා කියලා. ඒ දීර්ඝායුෂ. අවුරුදු 40000ක් ඒ කාලේ තිවර මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. මහණෙනි ඒ කාලේ ඔය තිවර මිනිස්සුන් පාචීන වංශ පර්වතයට නගින්ට දවස් 4ක් ගන්නවා. පර්වතෙන් බහින්ටත් දවස් 4ක් ගත වෙනවා. ඒ කාලේ ඒ කියන්නේ පර්වතේ ගොඩාක් උස්ව තිබිලා තියෙනවා. ඒ පර්වතයට නගින්න බහින්න දවස් 4 ගානේ දවස් 8ක් ගත වෙනවා. ඔය කාලේ තමයි මහණෙනි කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටියේ. ඒ භාග්‍යවත් අරහත් කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලකුත් හිටියා. මහණෙනි දැන් බලන්න මේ පර්වතයට තිබුණ ඒ පාචීන වංශ කියන නම අතුරුදහන් වෙලා. ඒ නම දැන් භාවිතා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් දැකලා නොකීවා නම් දේශනා නොකළා නම් එහෙම පාචීන වංශ කියලා නමක් තිබ්බ වගවත් මිනිස්සු දන්නේ. ඒක අතුරුදහන් වෙලා. ඒ අවුරුදු 40000ක් තරම් දීර්ඝායුෂ තිබ්බ තිවර මිනිස්සුත් මැරිලා ගිහිල්ලා. ඒ භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පාලා. ඒ මහා ශ්‍රාවකයොත් පිරිනිවන් පාලා. මහණී ඕමුවේ විදිහට සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ හටගත්ත හැමදේම අනිත්‍යයි. සදාකල් තියෙන්නේ. විනාශ වී යනවා. හැම සංස්කාරයක්ම අස්තිරයි. හැම සංස්කාරයක්ම අස්වැසිලි රහිතයි. අස්වැසිල්ලක් නෑ සංස්කාර තුල. ඒ කාලේ මිනිස්සු ජීවත් වෙනකොට ඒ අවුරුදු 40000ක් ආයුෂ තිබුණු තිවර මිනිස්සු ගෙවල් දොරවල් හදාගන්න ඇති මේවා අපට අස්වැසිල්ලය. හිසට හොඳ සෙවණක් තියනවා කියලා කියන්නේ අපේම කියලා ගේ පොඩ්ඩක් අපට අස්වැසිල්ල. අපේ මේ දරු පැටව් අපට අස්වැසිල්ල. අපි සන්තක ධනය අපට අස්වැසිල්ල. අපේ යාන වාහන අපට අස්වැසිල්ල. මෙහෙම මිනිස්සු ඒ කාලේ තමන්ගේ ජීවිතේට අස්වැසිල්ලක් හොයන්ට ඇති. හැබැයි ඔක්කොම වෙනස් වෙලා ගියා. මේ කාලේ අපිත් නොඑක් දේ අස්වැසිල්ලක් කියලා හිතාගෙන ඉන්නවා. මෙව්වත් මේවාත් වෙනස් වෙලා යනවා. ඒ නිසා මහණෙනි මේ සියලු සංස්කාර ගැන කලකිරෙන්නටමයි වටින්නේ, නොඇලෙන්නටමයි වටින්නේ, නිදහස් වෙන්නටමයි වටින්නේ. මේවත් එක්ක මේ බැඳි ඇලි ඉන්න එක නෙවෙයි වටිනාකම. මේවා කෙරෙහි නොඇල්මින් කලකිරීමෙන් නිදහස් වීමමයි සැප. ඒකමයි වටින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තවත් කාලයක් ආවා. ඒ කාලේ මේ පර්වතයට වේපොල්ල පර්වතයට කිව්වේ වංකක කියලා. අර පාචීන වංශ කියන නම අතුරුදහන් වෙලා ඒකට යෙදුණා වංකක කියලා නමක්. ඒ කාලේ මනුස්ස පිරිසට කිව්වේ රෝහිතස්ස කියලා.
ඔය රෝහිතස්ස කියන මිනිස්සුන්ට ආයුෂ තිබුණා මහණෙනි අවුරුදු 30000ක්. ඒ කාලේ රෝහිතස්ස කියන මේ මිනිස්සු වංකක පර්වතේ නගින්ට දවස් 3ක් ගන්නවා. පර්වතෙන් බහින්ට දවස් 3ක් ගත වෙනවා. එතකොට දින 6ක් ගත වෙනවා මේ පර්වතේ නැගලා ආපහු බහිනවා නම්. ඒ කාලේ රෝහිතස්ස කියන මිනිස්සුන්ට. ඔය කාලේ මහණෙනි කොණාගමන නම් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ හිටියා. ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයෝ විදිහට බිහියෝස උත්තර කියන අගසව්ව හිටියා. දැන් බලන්න මහණෙනි ඒ පර්වතයට තිබුණු ඒ නමත් දැන් අතුරුදහන් වෙලා. ඒ මිනිස්සුත් මැරිලා ගිහිල්ලා. ඒ කොණාගමන බුදුරජාන් වහන්සේත් පිරිනුවම් පෑවා. ඒ මහා ශ්‍රාවකයොත් පිරිනුවම් පෑවා. ඒ නිසා මහණෙනි මේ හැම සංස්කාරයක්ම අනිත්‍යයි. මේ හැම සංස්කාරයක්ම අස්ථිරයි. මේ හැම සංස්කාරයක්ම අස්වැසිලි රහිතයි. ඒ නිසා කෙනෙක් මේ සංස්කාර ගැන කළ යුතු දේ අලං නිබ්බින්දුතුම් අවබෝධයෙන්ම කලකිරිය යුත්තේය. අලං විරජ්ජිතුම් නොයලිය යුත්තේය. අලං විමුච්චින් සූති නිදහස් විය යුත්තේය. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තව කාලයක්. ඒ කාලේ මේ වේපුල්ල පර්වතයට සුපස්ස කියලායි කිව්වේ. ඒ කාලේ හිටපු මිනිස්සුන්ට සුප්පිය මිනිස්සු කියලා හැඳින්වුවා. සුප්පිය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. මේ සුප්පිය කියන මිනිස්සුන්ට සුපස්ස කියන පර්වතේ නගින්ට දින 2ක් ගත වෙනවා. පර්වතෙන් බහින්ටත් දින 2ක් ගත වෙනවා. දවස් 4ක් යනවා මේ පර්වත තරණයට. ওই කාලේ තමයි මහණෙනි කාශ්‍යප නම් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටියේ. ඒ බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයෝ විදිහට තිස්ස භාරද්වාජ කියන භද්‍ර වූ සොදුරු වූ ශ්‍රාවක යුග්මේ වැඩ හිටියා. නමුත් බලන්න මහණෙනි ඒ පර්වතයට එදා තිබුණු නම දැන් අතුරුදහන් වෙලා. ඒ කාලේ හිටපු ඒ මිනිස්සුත් දැන් කලුරිය කරලා. එකල ලෝකයේ සනසා වැඩ හිටපු බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පාලා. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයොත් පිරිනුවම් පාලා. මහණෙනි සංස්කාර අනිත්‍යයි. සංස්කාර අස්ථිරයි. මේ සංස්කාර අස්වැසිලි රහිතයි. ඒ නිසා නොයලෙන්ටමයි වැටින්නේ, නිදහස් වෙන්ටමයි වටින්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මෙහෙම. මහණෙනි දැන් කාලේ මේ වේපුල්ල පර්වතයට කියන නාමය තමයි වේපුල්ල. දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී තමයි ඒ පර්වතයට වේපුල්ල කියලා කිව්වේ. නමුත් මේ වෙද්දී භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2000 ගාණක් ගත වෙනකොටම ඒ පර්වතයට දැන් වේපුල්ල පර්වතය කියන්නේ. දැන් ඒකට වෙනම නමක්. මේ වෙද්දිම වෙනස් වෙලා. දැන් කාලේ මිනිස්සුන්ට කියන්නේ මහණෙනි මාගදක කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ දඹදිව වාසය කරපු මේ මිනිස්සුන්ට කිව්වේ මාගදක. ඒ මාගදක මිනිස්සු පාවිච්චි කරපු භාෂාවට කිව්වේ මාගදී භාෂාව. ඒටමයි පාලි කියලා කියන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කල දහම් දෙසුවේ මාගදී භාෂාවෙන්, පාලි භාෂාවෙන්. මාගදක මිනිස්සුන්ගේ ආයුෂය ගත්තොත් මහණෙනි ඊතා ස්වල්පයයි, ඊතාම ටිකයි. වැඩිම වුණොත් අවුරුදු 100ක් හෝ ඊට ටිකක් වැඩියෙන් ජීවත් වේවි. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ. මේ වෙනකොට අපිට වැඩිම වුණොත් අවුරුදු 100යි කියලා කියන්න බෑ. මේ කාලේ අපිට කියන්න පුළුවන් වැඩිම වුණොත් අවුරුදු 80යි කියලා. ඒ හේතුව මේ වෙද්දී ආයුෂය ඊටත් වඩා පිරිහිලා ගිහිල්ලා. මේ මාගදක කියන මිනිස්සුන්ට වේපල්ල පර්වතේ මොහොතකින් නැගලා මොහොතකින් බැහැ ගන්න පුළුවන්.
ඉතින් මහණෙනි මේ කාලේ තථාගත අරහත් සම්මා සම්බුදු වූ මම ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නවා. මාහට සාරිපුත්ත මොග්ගල්ලාන නමින් සුන්දර වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රාවක යුගලක් වැඩ සිටිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ කාරණාව දේශනා කරනකොට සාස්ෘණ වහන්සේ වැඩ හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් වැඩ හිටියා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් වැඩ හිටියා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. මහණෙනි යම් දවසක් එනවා මේ පර්වතයට තියෙන නම අතුරුදහන් වී යන ඒ කාලේ ඇවිල්ලා මේ වෙනකොට ඒ පර්වතයට තිබ්බ නම නැතුව ගිහිල්ලා තාම අතුරුදහන් නැහැ. මොකද මේ බුද්ධ භාෂිතයේ තියෙන නිසා. තාමත් අපි මේ පර්වතය ගැන කතා කරනකොට ධර්මයේ දන්න ශ්‍රාවකී කාවේ පර්වතයට තමයි වේපුල්ල කියන්නේ. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඕකට කිව්වේ වේපුල්ල කියලා කතා වෙනවනේ. තාම අතුරුදහන් නැහැ. හැබැයි වෙනස් වෙලා. මේ මාගධක මිනිස්සුත් මරණයට පත් වී ආවි. තථාගත අරහත් වූ මමත් පිරිනිවන් පාවි. බලන්න එහෙම කාලයක් ආවා. ඒ මහා කරුණික බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් සත්‍ය දේශනා කරපු මුනිදුන් පිරිනිවන් පෑවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ සංස්කාර අනිත්‍යයි. මේ සංස්කාර අස්ථීරයි. මේ සංස්කාර අස්වැසිලි රහිතයි. ඒ නිසා මේ හටගත්ත දේවල් වලින් නම් පින්වතුනි අස්වැසිල්ලක් හොයන්න එපා. මේ හටගත්ත දේවල් වලින් අස්වැසිල්ල හොයන්ට යනවා කියන්නේ රැවටෙනවාමයි. දීර්ඝ සසරේ අපිට උනේම රැවටෙන එක. සංස්කාර වලින් අස්වැසිලි හොයන්න කිව්ව නිසා රැවටුණා. තාම රැවටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට අල්ලගත්තොත් මේ රැවටිල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි. සංස්කාර අස්වැසිලි රහිතයි. ඒ නිසා මේ හැම සංස්කාරයන් කෙරෙහිම අලමේව නිබ්බින්දුතුම් කලකිරෙන්ටමයි වටින්නේ. අලං විරජ්ජිතුම් නොයලෙන්ටමයි වටින්නේ. අලං විමුච්චින් සූති. භාග්‍යතුන් වහන්සේ මේක වදාරලා මේ විදිහට ගාථාවෙමුත් ඒ පහදා දුන්නා. පාචීන වංශෝ තිවරානං. තිවර මිනිසුන්ට මෙය පාචීන වංශේ වුණා. රෝහිතස්සානං වංකකෝ. රෝහිතස්ස මිනිසුන්ට මෙය වංකක නම් වුණා. සුප්පියානං සුපස්සූති. සුප්පිය මිනිසුන්ට මෙය සුපස්ස පර්වතේ වුණා. මාගධානංච වේපුල්ලෝ. මාගධක මිනිසුන්ට මෙය වේපුල්ල පව්ව වුණා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruජ්ජන්ති තේසං වූප සමුසුඛෝ. ඒකාන්තයෙන්ම මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. හටගෙන වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඉපදිලා නිරුද්ධ වෙලා යනවා. ඕන් ඔය ස්වභාවයේ යම් තැනක සංසිඳෙනවාද? ඒ සංසිඳෙන තැනවන අමෘත නිවනේ සැප ඇත්තේය. අමෘත නිවනේම සැප ඇත්තේය. ඉතින් ඒ අමෘත නිවනේ තමයි පින්වතුනේ හැබෑ සැපේ තියෙන්නේ. මේ සකුලා නම් වූ රහත් තෙරණියත් ඒ අමෘත නිවන සාක්ෂාත් කළා. සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරගත්තා. සිසිල්ුණා, නිවී ගියා. ඒ සකුලා තෙරණිය පසු කලෙක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මැද මේ බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබුවා. දිවස්ලාභී භික්ෂුණීන් අතර අග්‍ර භික්ෂුණිය ලෙස. ඉතින් දිවස්ලාභී භික්ෂුණීන්ට අග්‍ර වූ සකුලා රහත් තෙරණියට උත්තමාවියට නමස්කාර කරමින් අපි අධිෂ්ඨාන කරගනිමු අපටත් මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ යන්න ලැබිච්ච ජීවිතේ මේ ලෝකයේ තියෙන සත්‍ය ස්වභාවය මනවින් වටහාගෙන වෙනස් වෙන ලෝක ධර්මය හැමතිස්සෙම පේනකොට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ගැනම හිත පහදවාගෙන තෙරුවන් සරණේ පිහිට හදාගෙන
ධර්මයේ මනවින් පුරුදු පුහුණු කරලා ඒ උතුම් රහතන් වහන්සේලා සැනසුන අරහත් තෙරණින් වහන්සේලා සැනසුන අමා නිවනේ සැනසෙන්ට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වතුනි අපි අනුමෝදන් කරමු. අද දවසේ ධර්ම දානය සිදු කරනු ලබන්නේ පින්වත් එම්.එම්. ගුණවතී කොළඹගේ මෑණියන් ඇතුළු ඒ දූදරු මුණුපුරු පිරිස විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ උපන්දිනය සමරන පින්වත් එම්.එම්. ගුණවතී කොළඹගේ මෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේම නවවන උපන්දිනය සමරන පින්වත් මෙතුල් කොළඹගේ පුතාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පුතාට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ලැබේවා. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් රැස් කළ පිනේ ආශිර්වාදයෙන් අද උපන්දිනයේ සමරන ගුණවතී කොළඹගේ මෑණියන්ටත් මෙතුල් කොළඹගේ පුතාටත් නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ සුවසේ පින් රැස් කරගෙන හොඳට ගුණධර්ම දියුණු කරගෙන ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ නමින් මිය පරලොවයන්ට යෙදුනා වූ සිරිසේන කොළඹගේ මහතාට පින් අනුමෝදන් වෙත්වා. අනන්ත සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඒ අයගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට අපි නිදුක් නිරෝග සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දානය සිදු කරන විස්ස කනුව දිවුලපිටිය පාර මීරිගම යන ලිපිනේ පදිංචි පින්වත් එම්.එම්. ගුණවතී කොළඹගේ මෑණියන් ඇතුළු ඒ පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනාට රවිඳු නදීස නිමාෂී නවෝදයා සහ සදාවී දින්හාරා යන ඒ දරුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පවුලේ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී කටයුතු ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැමදේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතයේ දියුණුවටපත් වෙත්වා. සුවසේ ජීවිත ගත කරන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත සියලු අභිවෘද්ධි උදා වේවා. සුවසේ පින් පුරාගෙන දහම් මඟ දියුණු කරගෙන ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.